නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් තුනුරුවන උදෙසා අපගේ හදවත විවෘත කරගන්න තවත් පින්වන්ත හෝරාවක් ඔබට දායාද වන පින්වන්ත අවකාශයේ උදාවන්නේ ඒ පිණිස ශ්‍රද්ධා රූපాయని අභියස රැඳෙන පිනැති හැමදෙනාම ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. ඉතින් අපි අදත් ගුරු දෙවිඳුන් වන්දනමාන කරමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් සාකච්ඡාව වෙනුවෙන් වැඩම වන අදත් වැඩම කොට වදාළ ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් වෙලාවෙන් කරගන්නවා සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්න. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් දසත පැතිරේවා කියන පැතුම දරාගෙන සදැහැති දායකත්වයේ දරන්නේ පින්වත් එන්.ජී. ගීතානි මහත්මිය, කේ.ජී. විමලසිරි මහත්මයා, කේ.ජී. දිනේෂ් මංජුල මහත්මයා සහ කේ. වත්සලා සඳමාලි මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත හැම දෙනා විසින්. ඉතින් මේ පිනැති හැම දෙනාමත් පින්වන්ත ඔබ හැම දෙනාමත් කැටුව තුනුරුවන සෙවනේ මහා සංඝරත්නයේ පාමුල උතුම් සදහම් සාකච්ඡා පිණිස අපි අවසරය සූදානම් කරගන්නම්. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න අවස්ථාව උදා වී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පින්වත් ස්වාමින් වහන්සේට අප උදෙසා අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදරණී තලයට වැඩම කළා. යම් දහම් පරයයන් ඉස්මතු කරමින් ලංකාදරණී තලයේ සම්බුදු සසුනින් බැබළුවාද ඒ උතුම් ධර්මයේ ඒ ආකාරයෙන්ම අපට ශ්‍රවණය කරන්න සලස්සලා මේ ධම්මග විවර කළ දුන්නු පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. ගුරු දේවයන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි සම්බුදු සිතක අසිරිය ධර්ම දේශනා මාලාවෙන් කතා කරමින් හිටියේ ඒ සම්බුදු සිතේ තිබුණු උදාර විසරද බව ප්‍රකට කරවන, එහෙමයි ස්වාමීනි. විසරද බවින් සිහනද පතුරවන ඥානයන් හතරක් පිළිබඳව ඒ හතරෙන් අපි තුනක් දැන් කතා කරලා ඉවරයි. එහෙමයි. අද ඉඳන් මම කල්පනා කළා තා විසරද ඥානය තථාගතයන් වහන්සේට බිහි පිහිටලා තියෙනවා. කුමක්ද? යෝකෝපනතේ අන්තරායිකා ධම්මා උත්තාතේ පටිසේවතු නාලං අන්තරායායාති. ඉතින් ඔබ වහන්සේ නිවන් මගට යම් දෙයක් අනුතුරුදායකයි කියලා දේශනා කළාද? එහෙමයි. ඒ දේවල් අනුතුරුදායක නෑ කියලා මේ ලෝකෙ කිසිම කෙනෙකුට කියන්න බෑ. හරි පුදුමයි. එහෙමයි ස්වාමීනි. සම්බුදු වෙලා දසබල ඥාන විසරද ඥානය පිහිටලා දෙව් මිනිස් ලෝකයාට මේ දහම්සක ප්‍රවර්තනය කරද්දී, ධර්මයේ දේශනා කරද්දී, ඊතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට නිවන් මාර්ගට මෙන්න මේ දේවල් අනුතුරුදායකයි කියලා. ඒ අනුතුරුදායකයි කියලා දේශනා කරන දේවල් අනුතුරු නෑ කියලා කිසිම කෙනෙකුට කියන්න බෑ. කිසිම දෙවියෙකුට කියන්න බෑ මේ දේ අනුතුරක් නෑ කියලා. එහෙමයි. කිසිම ශ්‍රමණේකට කියන්න බෑ මේ දේ අනතුරක් නෑ කියලා. කිසිම බ්‍රාහ්මණයෙකුට කියන්න බෑ මේ දේ අනතුරක් නෑ කියලා. කිසිම ශ්‍රමණයෙකුට කියන්න බෑ
මාරයටවත් කියන්න බෑ. සිදුරක්වත් දකින්නේ. එහෙමයි. හරි පුදුමයි. එහෙමයි. බුදුරජාණන් දේශනා කරනවා తత్రවතමන් සමනෝවා බ්‍රාහ්මනෝවා දේවෝවා මාරෝවා බ්‍රහ්මාවා කෝචිවා ලෝකස්මින් සහදම්මේ පටිචෝදෙස්ස තීති නිමිත්ත මේතන් සාරිපුත්තන සමනුපස්සාමි. සාරිපුත්තේනි මේ අනතුරුදායකයි පවසන ලද දේ කලාට කිසිම අනතුරක් නෑ කියලා කියන්න මේ ලෝකේ කිසිම ශ්‍රමණයෙකුට බෑ සාරිපුත්තේනි. කිසිම බ්‍රාහ්මණයෙකුට, කිසිම දෙවියෙකුට, කිසිම මාරයෙකුට, කිසිම බ්‍රහ්මයෙකුට කියන්න බෑ කියනවා මේ නිවන් මඟට අනුතුරුදායකයි කියලා ඔබ වහන්සේ දේශනා කරපු මේ කරුණ නිවන් මඟට අනුතුරු නෑ කියලා. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයිනේ. එහෙමයි. පුදුම ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. එහෙම ප්‍රාතිහාර්ය සහිත දහමක් මේ දේශනා කළා තියෙන්නේ. එහෙමයි. හරි පුදුමයි ඒක. ප්‍රාතිහාර්ය සහිතයි ඒක. එහෙයි ස්වාමීනි. ප්‍රාතිහාර්ය සහිතයි කියන්නේ තථාගතයන් වහන්සේ මීට වසර 2565කට පෙර මේ දේ නිවන් මඟට අනුතුරුදායකයි කියලා දේශනා කළා නම් අදටත් ඒක අනුතුරුදායකයි. ප්‍රාතිහාර්යයක් නෙවෙයිද? එහෙමයි. ප්‍රාතිහාර්යයක් නේ. එහෙමයි ස්වාමීනි. ඒක පුදුම ආශ්චර්යයක් නේ. එහෙමයි. මීට වසර 2565කට පෙර මේ දහමින් මනාකොට මේ විදිහට දුක්ෂය වෙනවා කියලා දේශනා කළා නම් අදටත් ඒ දහමින් ඒ අයුරින්ම මනාකොට දුක්ෂය වෙන බව සත්‍යයි. ප්‍රාතිහාර්ය සහිත නැද්ද? ප්‍රාතිහාර්ය සහිතයි. එහෙමයි ස්වාමීනි. මේක තීරුම් අරගෙන පුරුදු කරන්න බැරි කම ප්‍රශ්නයක් මේ තියෙන්නේ. එහෙයි. ඒකට අපි මොනව කරන්නද? එහෙමයි. ඒ නිසා තමයි මේ ගැරහීම් තියෙන්නේ ධර්ම විකෘතියක් කළා කියලා. එහෙමයි. මම වුණාට දැන් වර්තමානයේ යනෝනේ ධර්ම විකෘති කළා කියලා. මොකද්ද මේ විකෘතිය? මේ සූත්‍ර ධර්මයන් විතරක් කියනවා. අර මාතෘ දිවි රාජයාට කිව්වා කියන ඒගොල්ලෝ ඒකට දාගෙන තියෙන නම තමයි අභිධර්මය කියලා. එතකොට ඒ ටික අපි කියන්නේ. ඒ නිසා ඒක ධර්ම විකෘතියක්. ඒතර මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ සදහන් නිදානේ දැන් මේ මහමෙවුනා මේක ඉස්මතු කරමින් යනවා. ඒක ගැන කතා නැහැ. එහෙමයි ස්වාමීනි. බලන්න එතකොට මේ කොච්චර මේ දැන් මේ විසරද ඥාන වලට නේද පහර ගහන්නේ එතකොට මේ. එයි මේ චූලහත්ති පදෝපම සූත්‍රේ මනාකොට දුක්ෂය වෙලා යනවා. අපි මේ දවස් දෙකක් කතා කළා අවිජ්ජා සූත්‍රයේ මේ විදිහට පුරුදු කළොත් මනාකොට දුක්ෂය වෙලා යනවා. එහෙමයි. කරගන්න බැරි එක වෙනම කතාවක්. සත්‍තිස් බෝධිපාක්ෂික සෑම ධර්මයකින් මනාකොට දුක්ෂය වෙලා යනවා. කරගන්න බැරි එක වෙනම කතාවක්. ඒ අයට. එහෙමයි. හැබැයි මනාකොට දුක්ෂය වෙනවා. එහෙයි. මනාකොට දුක්ෂය වෙනවා. ඒතොර යම් කිසි කෙනෙක් ඒ විසරද ඥාන වලට පහර ගසමින් වාසය කරනවා නම් සම්බුදු සසුනක පිළිසරණ ලබන්න හම්බෙන්නේ කල්ප ගානකට. එහෙමයි ස්වාමීනි. කල්ප මිහිඳු මහරහතන් වහන්සේගේ අවස්ථාව ඔබටද මටද අහිමි වුණා. අපගේ සර්වඥයන් වහන්සේ වැඩ සිටින යුගයේ ධර්ම අවබෝධ තින අවස්ථාව ඔබටද මටද අහිමි වුණා. මේ අවස්ථාවත් අහිමි කරගන්න එපා. එහෙමයි. කට දොඩවල. එහෙමයි ස්වාමීනි. අහිංසකව Taman ධර්මයේ පාඩුවේ ධර්මයේ ටිකක් ඉගෙනගෙන අහිංසකව මේ මිහිඳු මහරහතන් වහන්සේ යම් දහම් පරියායක පිහිටා අනුශාසනා ප්‍රාතිහාර්ය කළාද ධර්මයේ කියන ආස කෙනෙක් අන්නේ ඒ පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේට වඩා ලොකු ඥානයක් තියෙනවා කියලා ලෝකෙට පෙන්වන්න ඕනේ නැහැ. එහෙමයි ඒක ස්වාමීනි. මං දකින්නේ මුග්ධකමක් විදියට. එහෙමයි. එතෙන්ට එන්න ඕනේ නැහැ. ඒක මිහිඳු මහරහතන් වහන්සේට ගැරහීමක්. ආදි ගුරු දේවයන් වහන්සේට ගැරහීමක් ඒක. එහෙමයි. එහෙම වෙන්න ඕනේ අහිංසකව එතන පිහිටලා පර ගුරුදි මේ සම්බුදුරජාණන් වහන්සේගේ මේ විසරද ඥාන වලට සාදුකාර දෙදී වන්දනා කරමින් අහිංසක වෙලා පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේට සාදුකාර දීලා වන්දනා කරමින් අහිංසකව මේ දහම් පරියායෙන් බිඳක් හරි විනාඩි 5ක් හරි කියලා දෙන අප්‍රමාණ පින් උපදිනවා. එහෙමයි ස්වාමීනි. මේ ලෝකේ දානයන් තියෙනවා නම් ඒ දාන අතර අග්‍රම දානේ ධර්ම දානේ. මේ ලෝකේ සංග්‍රහයන් තියෙනවා අග්‍රම සංග්‍රහය ධර්මයෙන් සංග්‍රහ කිරීම. මේ ලෝකේ යම් කතා බහක් තියෙනවා ඒ කතා බහ අතර අග්‍රම කතා බහ ධර්ම කතා බහ. එච්චර උදාර විනාඩි 5ක් කතා කළත් මහා පිං උපදිනවා. ඒ පිනම Tamanට කවදාහරි දවසක සසරින් එතර වෙන සදහැසිතින් කතා කරන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ලකුණු දා ගන්නවා ප්‍රසිද්ධ වෙන්නවත් කිසි දෙයකට නෙමෙයි. දෙව් මිනිස් ලෝකයාගෙන අනුකම්පා සහිත හිතක් උපදවගෙන මේ සදහැසිතින් කතා කළා නම් ප්‍රශ්න ඉවරයි. මේ පිං උපදව ගන්න තියෙන අවස්ථාව මේ තමන්ගේ මුග්ධකන් නිසා පෞකාර සිතුවිලි ඇති කරගෙන නින්දා කරන්න නැතුව වාසය කළා නම් හරි.
මොකද මේ නින්දා සියල්ලක්ම මිහිඳු මහරහතන් වහන්සේ කරන නින්දායි. එහෙමයි. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේනේ මේ විදියට මේ තථාගතයන් වහන්සේගේ මේ විසරද ඥානයන් තුළ පිහිටලා මේ ධර්මයේ දේශනා කළේ. ඉතින් මේ කාරණේ ගැන හරියට සැලකිලිමත් වෙන්න. ඉතින් ඒතකොට බලන්න මේ නිවන් මඟට අනුතුරුදායක දේවල් ගැන හරිම ලස්සනට උඩා දහම් පරයයන් තියෙන තැනක් තමයි මේ ලාභ සත්කාර සංයුත්තය කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් මම කල්පනා කළා ඒ නිසායි ලාභ සත්කාර සංයුත්තයෙන් ඉතින් අලගද්දූපම කියලා සූත්‍රයකුත් තියෙනවා හරිය ලස්සනයි. එහෙමයි. ඒකෙත් සොඳුරු දහම් කරුණු තියෙනවා මේ නිවන් මඟට අනුතුරුදායකයි කියපු දේම අනුතුරුදායක නෑ කියපු භික්ෂුවක් ඒ කාලෙත් හිටියා. එහෙමයි. ඔව්. ඊට පස්සේ ඒ කියන සුන්දර දේශනාවක් තියෙනවා අලගද්දූපම සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. අපි ඒක ඉස්සරහට කතා කරනවා හරි ආශ්චර්යයි. එතකොට මේ ලාභ සත්කාර සංයුත්තෙත් හරි ලස්සන මනාවකට පැහැදිලි කිරීමක් කරන භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. ඉතින් මම කල්පනා කළා ඒක අපි සියලු දෙනාටම ධර්මයේ කියන මටත් ශ්‍රවණය කරන සියලු දෙනාටම මොකද මේ නිවන් මාගේ යන කෙනෙකුට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන කේ තියෙන භයානකකම. එහෙමයි. හරියම පැහැදිලිව මනාවකට ඉස්මතු කරනවා. අවසරයි ස්වාමීනි. එතකොට මෙතන මුලින්ම ලස්සන දේශනාවක් තියෙන දාරුණ සූත්‍රය. මේ ලාභ සත්කාරවල මේ දරුණු බව ගැන වදාළ දේශනාව. ඊ දවස්වල සර්වඥයන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. එදා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහන්නේ භික්ෂු සංඝයා අමතනවා පින්වත් මහන්නේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල් කියන. අපි හරි සතුටින් පිළිගත්තට ලැබෙන දේවල් තියෙනවනේ අපිට. එහෙමයි ස්වාමීනි. දැන් භික්ෂුවක් වශයෙන් ගත්තොත් පිණ්ඩපාත ලැබෙනවා, සේනාසන ලැබෙනවා, ඊළඟට බීත්හිත් ලැබෙනවා, කුටිසෙනසුන් ලැබෙනවා. ඒතර මේවා සිව්පසේ. මේවා ලාභ වලට අයිති. සත්කාර ලැබෙනවා. ඒ වගේම බලන්න මේ ගිහි කෙනෙක් විදියට ඉන්නකොට කවදාවත් නැගිටින්නේ නැහැ නේ අපි වෙනකොට කෙනෙක්. බලන්න මේ චීවරයක් දාගත්තු ගමන්ම හරි පුදුම වෙනසක් නේ. එහෙමයි ස්වාමීනි. ඒකට කිනාට නෙමෙයි මේ රහතන් වහන්සේලාගේ දජේටයි මුලින්ම নমස්කාර කරන්නේ. දිව්‍යයන් බව මිනිසුන් පවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුම වෙනසක් වෙනවනේ. එහෙමයි. බලන්න හරි හම්බ කරගෙන කාපු කෙනා අරහත් දජේ පොරවගත්තු ගමන්ම මොකද වෙන්නේ? මිනිස්සු දම් පුදනවනේ. සත්කාරයක් ඒක. සත්කාරයක් ඒක. එහෙමයි. උන් තැනින් නැගිටිනවා, වන්දනාමාන කරනවා, ගෞරව කරනවා, සත්කාර කරනවා. අන්න ඒවට කියන සත්කාර කියලා. ඒවට මේ හිත හරි ආසයි. ඊළඟ කීර්තිමත් බව. ඊට පස්සේ මේ පිරිස අතර හරි දැන් මේ ටිකක් ධර්ම ප්‍රචාරය කරමින් සිරිගුණ දන් රකිමින් පැදලා ඉන්නකොට මේ ශාසනේ පිරිස අතර විශාල රාවයක් යනවා මෙයාගෙන. ඒකට කියනවා කීර්තිය කියලා. ප්‍රශංසා. හරියට ප්‍රශංසා කරනවා ඊට පස්සේ. මෙන්න මේව හරි දරුණු දේවල් ඉදිරි බලන්න කියලා. එහෙමයි. හරි පුදුමයි මේක. හරි සොඳුරු ප්‍රියමනාප දේ ස්වාමීනි. නමුත් ඇතුළේ දරුණුයි කියනවා. එහෙමයි ස්වාමීනි. අන්න ඒකයි කියන්නේ මේ ධර්මයේ ගැඹීරයි කියලා. එහෙමයි. දැන් මේ ලාභ ලැබෙනකොට, සත්කාර ලැබෙනකොට, කීර්ති ප්‍රශංසා ලැබෙනකොට කාටද හිතෙන්නේ මේවා දරුණුයි කියලා? එහෙමයි. අන්න ඒකයි කියන්නේ මේකට දැකීමට දුෂ්කර දහමක් මේ දහම් පරයය පවා මේක අභිධර්මයක්. ගැඹුරු දහමක් මේක. විශේෂ දහමක් මේක. නිවන් මඟට අනුතුරුදායක වෙනවා මේක දහම තේරුම් ගත්තේ නැත්තම්. මොකද්ද කියන්නේ? නපුරු දේවල්, පරුස දේවල් පින්වත් මහණනි අනුත්තර නිවන් මඟට අනුතුරුදායකයි පින්වත් මහණනි කියන්නේ. එහෙමයි ස්වාමීනි. අරහත්ත්වයට මේක අනුතුරුදායකයි. එතෙන්ට හිත ගන්න බෑ. කුමකට ඇලුනොත්ද? ලාභයට ඇලීම, සත්කාරයට ඇලුණු හිත, කීර්තියට ඇලුණු හිත, ප්‍රශංසාවට ඇලුණු හිත. ඇලුනට පස්සේ මොකද වෙන්නේ? ලාභ හොයාම ඉන්න හිතෙනවා. එහෙමයි ස්වාමීනි. කීර්තිය හොයාම ඉන්න හිතෙනවා. සත්කාරයේම හොයා ඉන්න හිතෙනවා. ප්‍රශංසා හොයා ඒවම පස්සේ තමයි ඒකට දුවන්නේ. හරි පුදුමයි ඒක. ඒවම එතකොට සාමාන්‍ය එතකොට මේ හිතේ ලෝක සත්‍යය ගැන අනුකම්පාවෙන් පටන් ගන්න තමන්ගේ සේවාව කෙලවර වෙන්නේ කොතනින්ද? අන්තර දැන් මේ සේවාවත් එක්ක පුංචි ලැබෙනවනේ, ලාභ ලැබෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ සේවය අමතක වෙනවා.
ලාභේ හිතට යනවා. ස්වාමිනී එතරම්ම සියුම්ම උපක්‍රමයෙන් හිත වසා ගන්නවා. එහෙමයි ස්වාමිනී. සත්කාරයට ආස කරනවා, සේවයේ හිතෙන් නැති වෙලා යනවා. එහෙමයි. කීර්තියට ආස කරනවා, සේවිත තියෙන කැමැත්ත නැති වෙලා යනවා. ප්‍රශංසාවට ආස කරනවා, සේවයට තියෙන හිත විතර නැති වෙලා යනවා. එහෙමයි. එතකොට ධනෙ ඉපදීමයි බලේ ඉපදීමයි තමයි ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ එතකොට. ඔක දේවදත්තට වුණානේ. එහෙමයි ස්වාමිනී. ඉස්සරහට අපි කතා කරනවා මේව දරුණු දේවල් නිවන් මාර්ගට අනුතුරුදායකයි කියනවා. පින්වත් මහන්නේ නිසා ඔබ හිත හික්මෙන්න කියනවා. අපි නම් ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා බැහැර කරනවා කියලා. අපට ලැබිලා තියෙන යම් ලාභයක් ඇද්ද, සත්කාරයක් ඇද්ද, කීර්තියක් ඇද්ද, ප්‍රශංසාවක් ඇද්ද, ඒයින් අපේ හිත යට වෙන්න දෙන්නේ නැහැ කියලා. එහෙමයි. පින්වත් මහන්නේ ඔන්න ඔය විදියටයි ඔබ හික්මෙන්න ඕන කියනවා. එහෙනම් මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරියේදී සැලකිලිමත් වෙන්න කියන්නේ ඇයි? සැලකිලිමත් වෙන්න කියන්නේ කුමක් නිසාද? නිවන් මගට අනතුරුදායක නිසා. ඒක ශ්‍රමණ ගුණ නසන නිසා. එහෙමයි ස්වාමීනි. උපාසක ගුණ නසනවා, උපාසිකා ගුණ නසනවා. ගුණ නසන. එහෙමයි. එතකොට විස්තර කරනවා හරි පුදුම. දැන් ලස්සන සොඳුරු උපමා වලින් විස්තර කරනවා ඊළඟට. අවසරයි ස්වාමීනි. මගේ හරි හිතට වැදිච්ච උපමාවක් තියෙනවා. එහෙමයි. මේ කුම්ම සූත්‍රය. මේ කැස්බෑව ගැන වදාළ දේශනාව. එහෙමයි. එතරම්ත් විස්තර කරන පින්වත් මහණනි ලාභ සත්කාර කියන්නේ දරුණු දේවල්, නපුරු දේවල්, පරුෂ දේවල්, නිවන් මඟට අන්තරාය කර දේවල්. ඊට විස්තර කරනවා පින්වත් මහණනි මේක ඉස්සර සිදුවෙච්ච කතාවක් කියනවා. හරි ලස්සනයි. එක්තරා ජලාශයක විශාල කැස්බෑ රංචුවක් හිටියා. බොහෝ කලක් තිස්සේ වාසය කරනවා. පින්වත් මහණනි ඉතින් එක්තරා කැස්බෑවෙක් තව කැස්බෑවෙකුට මෙහෙම කිව්වා කියනවා පුතේ කැස්බෑ පැටියෝ බාර පැත්තට නම් යන්න එපා. කවුද දැන් මේ කියන්නේ? තාත්තා කියන්නේ. පුතේ කැස්බෑ පැටියෝ බාර පැත්තට නම් යන්න එපා. නමුත් පින්වත් මහණනි කැස්බෑ මේ පැත්තේ ගියා කියනවා. එහෙමයි. එපා කී පැත්තට ගියා කියනවා. එතකොට මේ කැස්බෑව මරන්නේ අර කැස්බෑවට කෑම ඇමුණපු මේ දැම්ම කියන යමක් කටුවක් දාලා. ඒතර දැන් මේක හැම දැක්ක ගමන් දැන් සතානේ ඉතින් තේරෙන්නේ නෑනේ. එහෙමයි. හැම දැක්ක ගමන්ම මොකද වෙන්නේ? දැන් මාළුන්ටත් එහෙමනේ කරන්නේ අර. එහෙමයි ස්වාමීනි. දැන් දැම්මට පස්සේ මාළුවට පේන්නේ හැම විතරයි කටුව පේන්නේ නෑ. සාමාන්‍ය මනුස්ස ලෝක ජීවත් වෙන අයටවත් එහෙමනේ. දැන් පුංචි ලාභයක් ලැබෙනකොට ඒකේ පිටිපස්සේ තියෙන අනතුරු පේන්නේ ලාභය විතරනේ පේන්නේ. නැද්ද බලන්න. එහෙමයි. බොහෝ දේවල් වල එහෙමනේ තියෙන්නේ. ඒ ගොඩක් කලාවට ස්වාමීනි ලාභෙන් මත් වෙලා පසු විපරමක් කරන්න වටපිටාව ගැන හොයලා බලන්න ගන්න උනන්දු. එහෙම එකක් නෑ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මිනිස්සුන්ට මේ අවුරුදු කන්න ඕනුණා. නැකත් සමරන්න ඕනුණා. අර දෘෂ්ටියත් එක්ක ඇතිවෙච්ච ආසාව නිසා අර පිටිපස්සේ තිබිච්ච අනතුරු මොකද උනේ? පෙනුන්නේ නෑ. එහෙමයි. දැන් අද දවසට මරණ කොච්චරද බලන්න. දවසකට කොරෝනා රෝගී පොසිටිව් වීම කොච්චර වර්ධනයක්ද බලන්න. දැන් මේ අනතුරට ඇත්තටම හේතුව රජයේද? නෑ. මිනිස්සු. තනිකර මේක වාක්‍යයන් මිනිස්සු. අන්තර ඒකත් එක්ක මොකද උනේ? මිනිස්සුන්ට විහාරස්ථානයකට යන තිරම අවස්ථාව වෙසක් එකට පොසොන් එකට නැති වෙලා ගියා. පහනක් පත්තු කරන්න තිබිච්ච අවස්ථාව නැති වෙලා ගියා. සංඝයා දකින්න තියෙන අවස්ථාව නැති වෙලා ගියා. එහෙමයි. ඇයි පිටිපස්සේ තියෙන අනතුරු පේන්නේ එමට ආස කළාට පස්සේ. පොඩි දෙයකින් විනෝදයක් ලබනවා පිටිපස්සේ තියෙන අනතුරු පේන. අද දැන් තරුණ අය ගත්තත්, මහලු අය ගත්තත්, වැඩිහිටිය අය ගත්තත්, මධ්‍යම වයසේ අය ගත්තත් පුංචි ආස්වාදයකට ආස කරපු ගමන් හිත යට වෙච්ච ගමන් පිටිපස්සේ තියෙන අනතුරු ඔක්කොම පේන්නේ. සමහරට එක දෙයකට යට වෙච්ච ගමන් වැල නොකැඩී එනවා කැරකි මොනවද? ආදීනමයි. අවසාන යන්නේ. එහෙමයි. ඊට පස්සේ මොකද උනේ? එතකොට අර කැස්බෑව මරන අර කැස්බෑවට කෑමෙමුණු යකඩ කුටුව දැම්ම කියනවා. ඉතින් මෙයාත් මොකද උනේ? කිසි වග විභාගයක් නැහැ. දැක්ක ගමන් ගිල්ලා. එහෙමයි. ඉතින් පින්වත් මහන්නේ කැස්බෑව ආපහු අනිත් කැස්බෑව ළඟට ඕන්ෙන් ගියා කියනවා. දුරින්ම පැමිණ මේ කැස්බෑව දැකපු අර කැස්බෑව ඇහුවා කියන පුතේ කැස්බෑ පැටියුම් බාර පැත්තට ගියේ නෑ නේද?
කැස්බේ තාත්තේ මං මේ පැත්තට ගියා. අනේ මට කිසි ප්‍රශ්නයක් වුණේ නෑනේ. පුරසාරනුත් දොඩවනු. දැන් අපේ මිනිස්සු ඔය වගේ කඩවල් ගන්න ගිහින් ඇඳුම් පැළඳුම් අරගෙන පුරසාරන් දොඩ මුන්ට පිස්සු කිය රජයට පිස්සු කිය අවුරුදු කන්නේ නැති. එහෙමයි. කෑව තමයි. ඒ ස්වාමීනි. කෑව තමයි. එහෙමත් තියෙනනේ අපේ සමහර කට්ටිය අර මෝඩකමට සමහර අසවල් තැන ගිහිල්ලා සෙල්ෆි ගන්න එපා කිව්වොත් මෙතනම ගිහින් සෙල්ෆියක් ගන්න. එහෙමයි. අසවල් තැනට බහින්න එපා කිව්වොත් එතෙන්ටම බහිනවා. බමහා නිකන් උදාර නිකන් අර විරුවෙක් කරපු යමක් කළා වගේ නිකන් හිතාගෙන ඉන්නේ නිකන් අර. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි අර මෝඩ දෙයක් කළා පුදුම සතුටක් ලබනවා සමහර විට. එහෙමයි. පොඩි දෙයක් කළා ඉවර වෙලා. එහෙම දේවල් කරලා කොච්චර ජීවිතේ වරද්දගත්තු අය ඉන්නවද? දැකලා නැද්ද එහෙම? එහෙමයි ස්වාමීනි. අනන්ත ඉන්නවා. හරි උඹලට ප්‍රශ්නයක් වුණාට මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙමනේ කියන්නේ ගොඩක් කට්ටිය. එහෙම කියන කට්ටිය ඉන්නවා. ස්වාමීනි අර විමසීමට තියෙන අවස්ථාව මගහැරලා ඒක වර්ණනා කරලා ඒ අවස්ථාවට බඳුන්නේ නැහැ. අන්න හරි. අවසරයි. එහෙම එකක් තියෙනවා. එහෙමයි. දැන් බලන්න ඊළඟට වෙච්ච එක. පුතේ කැස්බෑ පැටිය බාර පැත්තට ගියේ එහෙම නෑ නේද? අනේ තාත්තේ මං මේ පැත්තට ගියා මට කිසි ප්‍රශ්නයක් වුණේ නෑ. පුතේ කැස්බෑ පැටියෝ ඉතින් උඹේ ඇඟට තුවාලයක් වුණේ නැද්ද? කරදරයක් වුණේ නැද්ද? අනේ තාත්තේ මට තුවාලයක් වුණෙත් නෑ. කරදරයක් වුණෙත් නෑ. හැබැයි තාත්තේ මම පස්සේ ලුහු බැඳගෙන නූලක් නම් එනවා. එහෙමයි. අන්න මම පස්සේ ලුහු බැඳගෙන නූලක් නම් එනවා. අයියෝ පුතේ කැස්බෑ පැටියෝ උඹට තුවාල වුණා. උඹ වෙනසුණා. පුතේ කැස්බෑ පැටියෝ උඹේ තාත්තලා සීලා දුකටපත් උනේ වෙනසුනේ ওই නූලෙන් තමයි. ඇයි දැන් මේව දාලා ගියාට පස්සේදිනේ මේව අදින්නේ. එහෙමයි. තේරුණා නේද? නූලට අහු වෙන්නයි ඕන කෙනෙක්. එහෙයි. පුතේ කැස්බෑ පැටියෝ දැන් උඹට අපට අයිති නෑ දැන්. දැන් උඹ ඒ පැත්තටම ඵලයන්. පින්වත් මහන්නේ කැස්බෑ වැද්දා කියන්නේ පාපිව් මාරයාට කියන නමක්. එහෙමයි ස්වාමීනි. පාපිව් මාරයාට කියන නමක්. කෑම ඇමුණු කටුව යකඩ කටුව කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට කියන නමක්. එහෙමයි. එතකොට අපි භුක්ති විඳින්නේ ලාභය. අපි භුක්ති විඳින්නේ අසිහියෙන් සත්කාරය. අපි භුක්ති විඳින්නේ අසිහියෙන් කීර්තිය. අපි භුක්ති විඳින්නේ අසිහියෙන් ප්‍රශංසාව. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අසිහියෙන් භුක්ති විඳින්නේ. එහෙමයි ස්වාමීනි. අසිහියෙන් භුක්ති විඳිනකොට තමයි ඒ කෑමත් එක්කම පිටිපස්සට නූලක් තියෙනවා. එහෙමයි. අපි සමහරට කලබලයට එහෙම කරලා නැද්ද අපේ ජීවිතේ? සමහර කේක් ඔය පොඩි කෑම් වර කනකොට ඒවා එක්ක තියෙන ඉටිකොලත් එක්කම කාලා. සතු දැකලා නැද්ද එහෙම? එහෙමයි. ඉටිකොලත් එක්කම ගිලිලා අන්තිමට සතු දැකද මැරිලා දැකලා නැද්ද එහෙම? පොලිතීන් ගිලිලා. ඒ වගේ අපේ ජීවිතවල කොච්චර වෙනවද? සමහර අය සමහර කෑම් බීම් වලට ආස කළාට පස්සේ වැලිත් එක්ක හපනවා. සමහර දේවල් සමහර කෑමත් එක්ක ඒ වගේ දැන් ලංකාවේ ලෝකෙ ගත්තොත් එහෙම සමහර විස සහිත මාළු ඉන්නවා කියනවා. රසයි කියනවා. නමුත් රසට තියෙන ආසාව වැඩිකමට මේ කනවා කියනවා. අදාළ නැත් තැන්වලුත්. එහෙමයි. සමහර හොඳ සුපවේදිනෝ ඉන්නවා කියන දක්ෂ අය ඒ අර විස සහිත කොටස කිසිම ආකාරයකින් අර මස් වල නොතේරෙන විදිහට අයින් කරලා උයන දක්ෂ කට්ටිය ඉන්නවා. එහෙමයි ස්වාමීනි. අර ආසාව වැඩි වුණාට පස්සේ මොකද හෙවිල්ලක් බෙවිල්ලක් නේ. මෙතන මේ තියෙන්නේ අපේ මේ සිහි කල්පනාවේ ප්‍රශ්නෙමයි තියෙන්නේ. ආසාව වැඩි වුණාට පස්සේ අනුතර පේන්නේ. එහෙමයි ස්වාමීනි. අදාළ දේ කොහොම හරි කරගන්න යනවා මිසක මේකෙන් අනුතරක් වෙයිද නැද්ද කියලා හිතන්න යන්නේ. එහෙමයි. අදාළ දේ කරගන්න යනවා. තමන්ගේ අනුතර තමන්ට මොකක් හරි වෙයිද කියලා බලන්නේ පොඩ්ඩක් පිටිපස්සට හැරිලා. ඒක තමයි අපිට තියෙන අනුතර ඒක තමයි. එහෙමයි සර්. මේ ලෝක ගිහි අයටත් පැවිදි අයටත් ඒ තම තමන්ගේ ජීවිතේ තම යම් දේවල් කරගෙන යනකොට ලාභ ලැබෙන්න පුළුවන්. එතකොට ඒක පරිහරණය කිරීමේදී සිහි කල්පනාව නැතිකමයි ප්‍රශ්නේ වෙන්නේ. එහෙමයි සර්. සත්කාරයේදී සිහි කල්පනාව නැති වෙලා යනවා. කීර්තියේදී ප්‍රශංසාවේදී සිහි කල්පනාව නැති වෙනවා. ඊට හරිය ලස්සන කාරණාවක් කියනවා. නූල කියලා කියන්නේ ආසාවෙන් ඇලෙනවාට නන්දි රාගයට කියන නමක් කියනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ නන්දි රාගයෙන් යට වුණොත් තමයි අපි
නූලත් එක්ක යන ගමනක් තියෙන්නේ අපිට. ඒක තියෙන සිහියත් එක්ක. එහෙමයි. ඒක තියෙන සිහියත් එක්ක. එහෙමයි ස්වාමීනි. මහන්නේ යම්කිසි භික්ෂුවකට තමාට ලැබෙන ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ගැන ආස්වාද විඳ විඳ ඉන්න ගියොත් ඒකෙන්ම සතුටු වෙවි ඉන්න ගියොත් මොකද වෙන්නේ? ඒතර අරයා කරන්න ආපු සේවය අමතකයි. කරන්න ආපු සේවය අමතකයි. විඳින්නේ මොකද්ද? ආස්වාදේ. සේවෙන් ආස්වාදයක් නෙවෙයි විඳින්නේ. ලාභෙන් ආස්වාදයක් විඳිනවා. එහෙමයි ස්වාමීනි. සේවෙන් ආස්වාදයක් විඳින්නේ සතුටක් ලබන්නේ. සත්කාරයෙන් ආස්වාදයක් විඳින්න හිත නිකම්ම යොමු වෙනවා. එහෙමයි. සේවෙන් ඊට පස්සේ ඒකනේ සමහර අය පින්කමක් කරන්න ගියාට පස්සේ නම කියවෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? පින්කම් නතර කරනවා. නැද්ද බලන්න? එහෙමයි. ඒතර මොකද්ද නැතුණලා ගියේ? සේවය අතහැරියා නමට ආස කළා. එහෙමයි. කීර්ති ප්‍රශංසාවලට ඉතින් ආස කළා තියෙන්නේ. එහෙමයි. ස්වාමීනි තමන් තුළ තමන් සිදු කරන සේවය ඒ වගේම තමන් තුළ වැඩෙන ගුණයට කැමැත්තක් ඒ ඔස්සේ සතුටක් විඳින අවස්ථාවක් තියෙනවද? අනිවාර්යයෙන්. එහෙමයි ස්වාමී. මොකද අපි සේවයකට තමන් පුරන ගුණයකට තමන් රැස් කරන පිනකට කැමැත්ත ඡන්දේ උපද්දන්න එපාය. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ඡන්දේ බලවත් වුණොත් නේ අපේ ජීවිතේ ඒ තුල රැඳෙන්නේ. එහෙමයි. ඒ තුල රැඳෙනවනේ. ඒට හාත්පස විරුද්ධ කාරණාවක් ඒ උදෙසා ලැබෙන ලාභ සත්කාර අපි අතහරින්න ඕන ලාභයයි. එහෙමයි ස්වාමීනි. අපි නොඇලී ඉන්න ඕන සත්කාරයටයි. එහෙමයි. අපි නොඇලී ඉන්න ඕන කීර්තියටයි. අපි නොඇලී ඉන්න මහන්සි ගන්න ඕන ප්‍රශංසාවටයි. එහෙමයි. ඕකින් ප්‍රශංසා ලැබෙනවා කියලා සේවය අතහරින්නේ නැහැ බුද්ධිමත් කෙනා. එහෙමයි. ප්‍රශංසාය පාඩුවේ ප්‍රශංසා කරන කට්ටිය ප්‍රශංසා කරපුවාවේ තමන්ගේ සේවය කරනවා. එහෙමයි. ඕකට අලාභ ලැබෙයි කියලා සමහර කට්ටිය සේවය අතහරිනවා. තේරෙනව නේද? එහෙමයි. ඕකට මේ නින්දා ලැබෙයි කියලා සේවය අතහරිනවා. ප්‍රශංසා ලැබෙයි කියලා සේවය අතහරිනවා සමහර කට්ටිය. ඒක ලේසියෙන් ප්‍රශංසා ලැබෙන එක නම් සේවය අතහරින්නේ නැහැ. ප්‍රශංසා නොලැබුණොත් තමයි සේවය අතහරින්නේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා හරි සැලකිලිමත් වෙන්න ඕන අපි මේ බලන්න. එතකොට මේ හරි සියුම් නේද අපි අදාළ අපේ ටාගට් එකට අපි යනවා කියන්නේ කොච්චර සියුම්ද? එහෙමයි. කුසලයක් කරගෙන පිනක් දහමක් කරගෙන යහපත් සේවයක් කරගෙන අදාළ ට්‍රැක් එකේ අපි දිගට මේ ගමන යනවා කියන එක හරි සියුම් වැඩක්. එහෙමයි. හරිම සියුම් වැඩක්. ස්වාමීනි ගුණදහම් පුරන උතුමන් වහන්සේලා එතකොට මොන තරමින් සැලකිලිමත් වෙන්න ඕනද? තමන් ඉදිරියට එන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරියේ විශාල සැලකිල්ලක් අනිවාර්යෙන් ඇති වෙන්නම ඕන. එහෙමයි. නිවන් මඟට අනතුරුදායක. එහෙමයි ස්වාමීනි. මොකද පිනක් කරන්න ගිය හොඳ අදහසක් තියෙනවා මට මේකට ප්‍රශංසා කළත් එකයි නොකළත් එකයි. එහෙමයි. නම කිව්වත් එකයි නැතත් එකයි. අනිත් අය දැනගත්තත් එක. කියන්නේ ඒකෙන් අදහස හොරෙන් කරනවා කියන එකක් නෙමෙයි. තමන් පාඩුවේ වෙනද කරපු විදිහට නිදහසේ කරන්න. එහෙමයි. ඒකට ලාභ ලැබුණත් හිත යට වෙන්න දෙන්න එපා. හිතන්න ඕනේ නේද මම ලාභ අපේක්ෂාවෙන් කරපු එක නෙවෙයි මගේ නිවන් මඟ වෙනුවෙන් කරපු එක. සත්කාර අපේක්ෂාවෙන් මම කරපු එක නෙවෙයිනේ. මේ සත්කාර ලැබෙන්නේ මට නෙමෙයි. මේ සත්කාර ලැබෙන්නේ මම මේ වෙලාවේ පුරුදු කරපු ධර්මයට. එහෙමයි. දානයක් දෙනකොට සත්පුරුෂ ජනීජනය සාදු කියනෝනේ. එහෙමයි. එතකොට ඒ ධර්මයකට මේ සාදු කියන්නේ මේ ලෝකෙ. එහෙමයි. අනුමෝදන් වෙනවා එතකොට. ස්වාමීනි මේ ගුණාර්ථයෙන්ම සංසිඳෙන්න අපට අවස්ථාව අපේ හිත එතෙන්ට අපිට දියුණු කරගන්න පුළුවන් නම් දැන් අපේ ස්වාමීන් වහන්සේ කලින් අවස්ථාවේ මතක් කළා වගේ අපි පින්කමක් කරලා ධර්මශාලාව හදලා ගන්ටාරේ හදලා පුටුවක් පූජා කරලා නම කොහොම හරි ගහගන්න මේ හිත හරි ආසයි. ආසයි ස්වාමී. ආසයි. ගොඩාක් ආසයි. එහෙයි. ඒ නිසා මම හිතනවා එතෙන්ට අපි පුළුවන් තරම් අපේ හිත යට වෙද්දී නොගෙන ඉන්න පුළුවන් නම් එහෙමයි. යම් කිසි කෙනෙක් නම කියලා පින් අනුමෝදන් කළොත් සාදු කියලා අනුමෝදන් වුණා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. මම මේ කියන්නේ තමන් බලින්. එතකොට තමයි තමන් මේ හිත යට වෙන්නේ ඒකට. එහෙමයි. තමන් විධිවිධාන දිදී බල මේ ඒ අවස්ථාවේ ඒ කෙනාට තමන් මේ සමහරට බයි තමන්ගේ බලය පාවිච්චි කර මෙහෙම කරපන් හරම කරපන් මෙහෙම කරන්න හරම කරන්න කියා එහෙම කරේ නැත්නම් මම මේක කරන්නේ කියා එහෙමයි. කරනවා නම් තමයි තමන්ට හානිය තියෙන්නේ. එහෙමයි. ස්වාමීනි අපේ මුතුන් මිත්තන් ඔය ඈතම දවස්වල අපේ පාසල් පවා ඉදි කරපු ගන්දනවල අපේ වැඩි හිටියෝ ඊටත් එහාට ගියට පස්සේදී මන් ඒ දඬු පාලං මන්මාවත් වල අම්බලං ආදී වශයෙන් ඒවා හැදුවා මිසක්
නම් නෑ නේ. එහෙමයි ස්වාමී. හරි ආශ්චර්යයි ඉතින්. එහෙයි. ඒකයි දැන් එහෙම අපේක්ෂාවක් නැති උතුමන්ගේ සේවය නිවනටම ගෙනිච්චා. එහෙමයි. නිවනටම ගෙනිච්චා. දැන් ඒ කාලේ ගත්තොත් එහෙම ඔය මේ ගම්බද ගත්තොත් එහෙම සිංහල වෛද්‍යවරු එහෙමයි ස්වාමීනි. නොමිලෙමනේ තනිකර සේවය කරන්නේ. එහෙමයි. නොමිලෙමනේ. හරි ආශ්චර්යයි නේ. ඉස්සර දැන් මට මතකයි අපි පුංචි කාලේ කුඹුරු වල වැඩ කරගන්නෙත් ඒ කියන්නේ මුදලට වඩා මේ සේවයක් විදියට. එහෙමයි ස්වාමීනි. අනිත් අයට අනිත් එක්කෙනා උදව් කරනවා ගිහිල්ලා. මොනතරම් ගුණාර්ථයක් හිතවල හරි පුදුමයිනේ ඒක. එහෙයි ස්වාමී. ඒකනේ ඒ කාලේ ඊටම වැඩිහිටියන්ගේ තියෙනවා නිකන් පෞරුෂයක් තියෙනවා. එහෙමයි. හරි පුදුම පෞරුෂයක් තියෙනවා. ඒතර මේ පෞරුෂය අද නෑ. එහෙමයි. අද මේ පෞරුෂය අපේ ජාතියෙම ගිලිහිලා තියෙනවා. මොකද ජාතිය දැන් ගුණ වෙලා තියෙන වෙන තැනකට. එහෙයි ස්වාමීනි. ඒ ජාතිය ගුණ වෙලාගේ දැන් මේ ඉලක්කය වෙනස් වෙලා තියෙන්නේ. ට්‍රැක් එක වෙනස් වෙලා තියෙන්නේ. එහෙමයි. පැවිදි අයගේ සමාජ ගොඩක් අය ගත්තොත් ඒත් එහෙම තියෙනවා. ට්‍රැක් වෙනස් වෙලා තියෙන්නේ. මාරු වෙලා තියෙන්නේ. එහෙමයි. ත්‍රෙඩ් එක මේ පැනලා තියෙන්නේ. එහෙමයි. ස්වාමීනි මානව වර්ගය උදෙසා පමණක් නෙමෙයි අත්‍තරම සතා සිව්පාවා උදෙසා වුණත් මොනතරම් කරුණාවෙන් ජාතියේ දවස මෙහෙවුණාද කියන එක ඒක නේද මේ කාලේ නේද? එහෙමයි සාමි. මට මතකයි සමහර කුඹුරු වල කොටසක් ඉතුරු කරන සත්තුන්ට කන්න කියලා. එහෙයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙමයි. එහෙම කරන කට්ටිය කුඹුරු පවා හරි සුරක්ෂිතයි. වෙලදාමක් කළත්. එහෙමයි. එතකොට මේ සතා සිව්පාට පාවට පවා ඒ යම් දෙයක් දිදී මේ සතු ජීවත් වෙන්න ඉපාය. එහෙම එකක් තිබුණා අතර මේ කාලේ. එහෙමයි. හරි ආශ්චර්යයි. ඒ සුන්දර අතීතය සිහි කරද්දිත් පුදුම හිතෙනවා. මට මතකයි ඒ කාලේ සමහර අය මේ කුඹුරු වලින් මේ කොටසක් කපන්න නැතුව තියලත් තියෙනවා සත්තුන්ටයි ඔය කපාගෙන කෙනෙක් කපාගෙන යප්පවා කියලා. එහෙමයි. හරි පුදුමයි ඒක. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා පින්වත් මහන්නේ මේ භික්ෂුව පින්වත් මහන්නේ ඒකේ ආස්වාදයට අහු වුණොත් එහෙම කැමති වෙන්න ගියොත් පින්වත් මහන්නේ ඒක නා හැම ගිලපු කෙනෙක් කියන. ලාභේ සත්කාරේ කීර්තියේ ප්‍රශංසාවේ ආස්වාදේ විඳ විඳ ඒකම හොයන්න ගියොත් මොකද වෙන්නේ? හැම ගිලපු කෙනා කියලා කියන්නේ. එහෙමයි. හැම ගිල්ලලා තියෙනවා. හැම ගිල්ලට පස්සේ මොකද වෙන්නේ? දුකට පැමිණුණු කෙනෙක් කියන විනාශයටපත් වෙච්ච කෙනෙක් කියන මාර්යා විසින් කැමති දෙයක් කරන්න පුළුවන් කෙනෙක් කියලා. එහෙමයි. ඒතර මාර්යාට පුළුවන් එයාව ඕන දෙයකට හසුරවන්න පුළුවන්. නිඳා කරවන්න පුළුවන් එයාලව අනිත් අයට. අපහාස කරවන්න පුළුවන් අනිත් අයට. දැන් ඒකනේ දැන් මේ අර කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලෙදී අර මිනිස්සු පිරිසකට වැහිලා කියනවනේ මේ දන් දෙන්න එපා උඹලා කෑ ගහලා කියපල්ලා කියලා. කෑ ගහලා කියනවනේ. එහෙමයි ස්වාමීනි. දැක්කද මාර වගේ වසඟ ඉන්නකොට තියෙන ස්වභාවය? මාර වසඟ ඉන්නකොට කියනවා උඹර ගරහල් පල්ලා නිඳා කරපල්ලා මේ හිස් මුණු ශ්‍රමණියෝ මේ ගස් යරට ගිහිල්ලා ඔලුව පාත් කරගෙන මෙහෙම භාවනා කරනවා කිය මුමුණ ඉන්නවා හොරබලල්ලු වගේ. මේ වචන වලින්ම තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඊටසම් මෙහෙම නිඳා කරනකොට කකුසඳ සර්වඥයන් වහන්සේ බලනකොට මේ මහ එක්කින වැහිලා භික්ෂුන් වහන්සේට කියන පින්වත් මහන් මෙහෙම සිද්ධියක් වෙනවා යන තැන කරුණා වඩන්න, මෛත්‍රිය වඩන්න, මුදිතාව වඩන්න, උපේක්ෂාව වඩන්න පින්වත් මහන් කියන. එහෙමයි. මෙහෙම කර ඉන්නකොට අරයට සිදුර නැති වෙලා ගියා. භික්ෂුන් වහන්සේලා සිදුරක් නැති වුණා. එහෙමයි. ඊට පස්සේ මොකද කරේ? මිනිස්සුන්ට වැහිලා කියන්න ගත්තා. ඒ කාලේ මැරිච්ච මිනිස්සු දුගතිය ගියා කියන. එහෙමයි. දැක්කන කෙනෙක් මෙහෙව්වා කියලා නෑ. Taman වෙනසෙන්න ගියොත් එහෙම. කියන්නේ මනසට එහෙනම් අපිට තේරෙනවා මෙහෙවන්න පුළුවන්කම කියන මනසට පණිවිඩ දෙන්න පුළුවන් කියන එකනේ. එහෙමයි. ඒතර මනසට පණිවිඩ කියන එක දෙන්න පුළුවනි. ඒ පණිවිඩයට තමයි යට වෙනවද නැද්ද කියන එක Taman දැනගන්න ඕනේ. ඒක Tamanට අයිති දෙයක්. එහෙමයි ස්වාමීනි. ඒක Tamanටයි අයිති එක. තමන්ගේ අදීනත්වය නැති කරගෙන පණිවිඩයට යට වුණොත් ඉවරයි. එහෙමයි ස්වාමීනි. ඉවරයි. එහෙයි. ඊළඟට දේශනා කරනවා මේතෙන්දී එහෙනම් පින්වත් මහන්නේ දැන් මේ ඊළඟට දැන් අර මිනිස්සුන්ට වෙහෙලා කියනවා ලාභ සත්කාර දෙන්න කියනවා. අනේ මේ අපේ ශ්‍රමණයන් වහන්සේලා මෙහිමයි දැන් ගුණ කියා දම්පැන් දෙනවා කියනවා සිව්පස්සේ දෙනවා කියනවා. ඊට මේක දකින්න 아무තු දෙයක් මේ මොකද පාට වෙනස් වුනේ කියලා. බලනකොට ඒ මහ එක්කෙනා භික්ෂුන් වහන්සේට දේශනා කරන යන්නේ නැතන පින්වත් මහණේ අනිත්‍ය සංඥා වඩන්න. දැන් මෙහෙම දෙයක් සිද්ධ වෙනවා.
ඒතර යන්නේ නැතන භික්ෂුන් වහන්සේලා අනිත්‍ය සංඥාව වඩන්න ගත්තා කියන්නේ. හරි පුදුමයි. එහෙමයි. ওই විදියට පින්වත් මහණනි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ ධර්ම දේවල්, නපුරු දේවල්, කොටින්ම පරුස දේවල්, කොටින්ම අනුත්තර වූ අරහත්ත්වය අවබෝධ කිරීමට පින්වත් මහණනි මේක අනුතුරුදායකයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා පැවිදි කෙනාටත් ගිහි ගෙදර වසන කෙනාටත් නිවන් මගට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අනුතුරුදායකයි. ඒ නිසා දරුවන්ගෙන් වේවා සැලකිලි නොලැබිද්දී එතනද හිත මධ්‍යස්ථ කරගන්න දක්ෂ වෙන්න ඕන. එහෙමයි. සැලකිලි ලැබෙද්දිත් එතන හිත මධ්‍යස්ථ කරගෙන ඊකට යට වෙන්නේ නැති හිතින් ඉන දක්ෂ වෙන්න ඕන. එහෙමයි. හොයලා බලද්දී හොයලා බලන්න නැති වෙනකොට දෙකටම යට වෙන්නේ නැති හිතක් තියෙන්න ඕන. මොකද යට වෙනව නම් අනුතුරුදායකයි. යට වෙනව නම් අනුතුරුදායකයි. එහෙමයි ස්වාමීනි. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට. එහෙමයි. ප්‍රශංසා කරද්දිත් නින්දා කරද්දිත් යට වෙන්නේ නැති හිතක් හදා ගන්න ඕන. සම්මාන සත්කාර වලට යට වෙන්නේ නැති. එහෙමයි ස්වාමීනි. ඒ සියල්ල අනිත්‍ය වශයෙන් හිත සිහි කරන්න ඕන. ඔය අද ප්‍රශංසා කළාට හෙට බනිනවා. එහෙමයි. එහෙමනේ සාමාන්‍ය ලෝකේ නේද? එහෙසම්. අද ප්‍රශංසා කරයි හෙට බනිනවා. දැන් ලංකාව ගත්තොත් විශේෂයෙන්ම මැරුණට පස්සේනේ ප්‍රශංසාවක් කොහොම තියෙන්නේ. නැද්ද බලන්න. දැන් අනගාരിക තාර්පාලතුමාට ඉන්නකම් බැන්න. දැන් ප්‍රශංසා. එහෙමයි. ඊළඟ ගත්තොත් එහෙම දැන් ඔන්න දැන් අපවත් වීව දාලා සංඝයා වහන්සේලා ගැන දැන් අම්මෝ ಗುಣ කතන හරියට ඉන්න සංඝයාට බනිනවා අපවත් වීව දාලා සංඝයාට ಗುಣ කියනවා. කවදා හරි දවසක දැන් අද බයින සංඝයා අපවත් වේද එදාට ಗುಣ කියනවා. ඒ කාලේ ඉන්න සංඝයා වහන්සේලා පිළිදක දෙපිරිස බයිනවා. එහෙමයි. එහෙම අර පාපී මුග්ධ සිතින් මම හිතේ මාර බලවේගයට යට වෙච්ච පිරිස් ඉන්නවා. දැන් අර නිඳා කරන්න කියලා කිව්වනේ. එහෙමයි. මාර බලවේගයක් කරහනේ කලේ එක. එහෙමයි. කල්පනා කරලා බලන්න ඔබේ සිත්වලට මේ පණිවිඩ එනවා. ඔබ තමයි තීරණය කරන්න මං අහු වෙනවද නැද්ද? එහෙමයි. මං අහු වෙනවද නැද්ද? සමහරට කියන්නේ අපි මේ ධර්ම විකෘති පෙන්වල දෙන්න ඉදිරිපත් වෙන්නේ කියලා තමයි පටන් ගන්න. නමුත් අහු වෙලා තියෙන කොමකටද බලන්න ඕන. එහෙමයි. ධර්ම විකෘතිය පෙන්වලා දෙන්න යන්න ඔබ බලන්න ඔබ හරියට සිල් ටික රකින්නවද කියලා බලන්න. ඔබ හරියට ඉන්ද්‍රිය দমনයේ පිහිටලා ඉන්නවද බලන්න. ඔබ ගුණගරුක ජීවිතයක් තුළ පිහිටලා ඉන්නවද බලන්න. නිවන් මාර්ගට මුල් වෙන දේවල් තුළ ඔබ සතර පායේ නිදහස් වෙච්ච කෙනෙක්ද බලන්න. එහෙමයි ස්වාමීනි. අනිත් අයගේ ධර්ම විකෘති පෙන්වන්නේ යන්ට. එහෙමයි. එහෙම නේද? එහෙම තමයි මේ මහ එක්කෙනා පණිවිඩ දෙන්නේ. තමන් එහෙම අහුවෙලා ඉඳගෙන අනිත් අය බීරන්න යන. ධර්ම විකෘති හොයන්න යන. එහෙමයි. පුදුම වැඩක් මේක. ස්වාමීනි එතනදී Tamanට සිහිනුවන උපදවා ගන්න පුළුවන් නම් මම කවුද? මගේ ජීවිතේ කතරම් අඩපාඩු සහිතද? මම මේවා හදාගෙනවත් ඉන්න ඕන අඩුම තරමින් කියලා. එහෙමවත් ඉන්නේ. එහෙමයි ස්වාමීනි. තමන්ගේ හදවතට චෝදනා කරලා බලන්න තමන්ගේ කයින් වෙන අඩුපාඩු ගැන. ඒ වහගෙන නේද මේ ලෝකෙට නිඳා කරන්නේ. එහෙමයි. වචනේ වෙන අඩුපාඩු නැද්ද බලන්න. ඒ වහගෙන නේද මේ ලෝකෙට නිඳා කරන්නේ. හොර රහසේ සිදුවෙන තමන්ගේ අඩුපාඩු ගැන තමන් බලන්න. බලන්න ඒ වහගෙන නේද මම මේ නිඳා කරන්නේ. එහෙමයි. ඒ වගේ තමන්ගේ ජීවිතේ දිහා හැමතිස්සෙම හිතන්න යනවනම් ওই ලෝකෙට නිඳා කරන ඒවා එහෙම වැහෙන්න පටන් ගන්නවා. එහෙමයි. තමන් තුල සිදුරු තියාගෙන තවත් කෙනෙක්ගේ අඩුපාඩු හොයන්න යනවා කියන්නේ මොනතරම් මේ අඥානකමද? එහෙමයි සම්. අඥානකම. එහෙයි. ඔය විදියට පින්වත් මහණනි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන දරුණු දේවල්, නපුරු දේවල්, පරුස දේවල් කොටින්ම අනුත්තර අරහත්ත්වය අවබෝධ කිරීමට අනුතුරුදායකයි. ඒ නිසා පින්වත් මහණනි ඔබ හික්මෙන්න කියනවා අපි නම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බැහැර කරනවා. අපට ලැබිලා තියෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට අපේ හිත යට වෙන්න දෙන්නේ නෑ. පින්වත් මහණනි ඔබ ওই විදියටයි හික්මිය යුත්තේ. එනම ගෙවල් දොරවල් වලදී පවා සමහර අපි වැඩපලේදී සමහරට තමන් කැප වෙලා වැඩ කරන ප්‍රශංසා කරන්නේ. එහෙමයි. සමහර අය ඉන්න මේ වැඩපල දාලා යන කරුණක් කරගෙන තියෙන ඒක. එහෙමයි. ඒ තමන් කල්පනා කරලා බලනවා තමන් මේ වැඩපලට ආවි ප්‍රශංසා ලබන අදහසින්ද කියලා. එහෙමයි. සමහරට මේ හරි හම්බ කරගෙන කන්න විදියක් නැහැ. ඒක ඔළුවට එන්නේ නැහැ. අර තමන්ට ප්‍රශංසා කළේ නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඔහොම හොයා යන්න ගියොත් එක්කෝ පඩිමදි, ලාභිමදි කියලා. සත්කාර හොයනවා. එහෙම නැත්නම් පෝස්ට් එක හොයනවා එයා. එහෙමයි.
ඉස්සෙල්ලම හොයන සේවයක් කරන කියන්නේ රැකියාවක් කරන කෙනා බලන්න මම මේකෙන් අයින් වුණොත් එහෙම මම ගෙදර යන්න කරන කලදසාව මොකද්ද? Tamanට පිනක් දහමක් කළා සිල් ගුණ දන් රැක්ගෙන ඉන්න තියෙන අවස්ථාවට මොකද වෙන්නේ? එහෙමයි. ඒ නිසා මේක මගේ පිනත් එක්ක සම්බන්ධයක් මේ පින පවත් එක්ක තියෙන සම්බන්ධයක් මේක ඊට වඩා හොඳයි මං සිල් ටික රැක්ගෙන තිරුවන් සරණේ පිහිටලා ගුණධර්ම පුරුදු කරමින් මම මේ පුළුවන් විදිහට මේ කටයුත්ත කරගෙන යනවා. එහෙමයි. Tamanට නොහිතන විදිහේ ඇත්ත අඩත්තේටම් වෙනවා නම් Tamanට ඇත්තටම තමන්ගේ තියෙන හැකියාවලට අනුව ධාර්මික හොඳ රැකියාවක් හොයාගන්න පුළුවන් නම් තමන් එතෙන්ට යොමු වෙනවා මිසක මේ කලබගෑනි කරගෙන තමන් ඒ තැන් වලින් පැන පැන යන සූදානම් වෙන්න එපා. ඒ සූදානම් වෙන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා. එහෙමයි සම්. දෙමව්පියෝ දරුවොත් එක්ක අමනාපකම් ඇති කරගෙන සමහර විට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා එහෙම නැත්නම් අලාභ අසත්කාර අසම්මාන නිසා. එහෙමයි. ඔය දෙක ඉදිරියේදීම අපි සැලකිලිමත් වෙනවා. සමහර දරුවෝ ඉන්නෝ දෙමව්පියොත් එක්ක වෛර බැඳගෙන ඉන්නෝ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන්නේ නැහැ කියලා. අයියටමයි වැඩිපුර මේ සලකන්නේ, අයියටමයි වැඩිපුර වර්ණනා කරන්නේ, එක්ක නංගිටමයි වැඩිපුර වර්ණනා කරන්නේ, එයාට තමයි වැඩිපුර සලකන්නේ. එහෙමයි සම්. නැත්නම් බලන්න. එහෙම හේතු කරගෙන Taman මැදු Taman මේ උඩුබැලි අතට කිසි පිළිසරණක් නැතුව ඉන්න කාලේ Tamanට කන්න බොන්න දීලා Taman රැකගත්තු කෙනා Taman මේ පහර ගහනවා කියලා කියන්නේ. එහෙමයි සම්. විලාප සත්කාර කීර්ති ප්‍රශංසා නිසා. එහෙමයි. උඩුබැලි අතට පොඩි එකෙක් විදිහට ඉන්න අපිව මේ සමාජෙ බයයි පිළිගන්නේ. එහෙම පිළිගන්න ලෝකෙ එහෙම පිළිගන්නේ නැතු බය පාරේ දාලා යන කොච්චර ඉන්නවද? මහලු මඩම් වලට බාර දෙන කොච්චර ඉන්නවද? එහෙම ලෝකෙ අපි කිසි දෙයකට පත් නොකර අපිට කන්න බොන්න දුන්න කියන එක. එහෙමයි. එහෙම දෙමව්පියන්ට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා කොච්චර නිඳා කරනවද? එහෙමයි. ඊළඟට ගිහියෝ ශ්‍රමණයන්ට කොච්චර නිඳා කරනවද අද ගත්තොත් එහෙම ශ්‍රමණයන්ට කොච්චර නිඳා කරනවද? සාමාන්‍යයෙන් ගිහි ගෙදර වාසය කරන සමහර ඇත්තෝ පවා දෙමව්පියන්ට වේවා ඥාතියෙට වේවා සහෝදරයෙට වේවා යම් නිඳාවක් කරන්න යනකොට බලනවා මේ නිඳාව කරන විදිය ගැනවත් අඩු ගානේ මොකද්ද සත්පුරුෂ කෙනා. Tamanට වෙච්ච සේවයට සේවය අනුව බලලා තමයි තමන්ගේ කරන නින්දාව තීරණය කරන්නේ. වැරද්දක් වුණා කියමුකෝ අපි. එහෙමයි. ඒ වැරද්ද පෙන්වලා දෙන යන විදිය පවා වෙනස් වෙනවා තමන්ට මේ එයාගෙන් වෙච්ච සේවය මුල් කරගෙන. එයාට හරි බාහිරට වෙන සේවය මුල් කරගෙන. එහෙමවත් එකක් සමහර පැවිදි අයගේ නෑ. එහෙමයි. ඒ සත්පුරුෂ ගුණේ නෑ. එහෙමයි. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට මේ ජීවිතයට ගලප ගන්න ඕන තැනක් පෙන්වා දුන්නා කියලා බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන්. ස්වාමීනි ඇත්තටම දැන් කිසිවෙක් අතින් අපට ආපදාවක් වරදක් වුණා වුණත් චෝදනා කරන්න අපහාස කරන්න කලින් ඔහු අතින් සිදුවුණු යහපත මොකද්ද? සමාජයට සිදු කරන යහපත මොකක්ද? ඒක සත්පුරුෂ ගුණය. එහෙමයි ස්වාමීනි. ඉස්සෙල්ලම බලන්න ඕන තමන්ට. ඒ වගේම තමයි අනුන්ට. ඒ වගේම විශාල පිරිසකට. එතකොට අපිට මෙතන පොඩි අඩුපාඩුවක් වුණා කියලා ඊට පස්සේ සිදුවෙන සේවය සලකලා මම දැක්ක සත්පුරුෂ සමහර සංඝයා හිටියා. මේ සත්පුරුෂ සංඝයා හරි පුදුමයි. සමහර ප්‍රශ්න වලදී හරි මධ්‍යස්ථව කටයුතු කළා. එහෙමයි. ඒ කියන්නේ දැන් විශේෂයෙන් මේ මහමෙවුනාට මේ ගරහන මම දැක්ක බොහෝ අය. ඒතකොට ගරහද්දී සමහර අය හරි පුදුමයි සත්පුරුෂයි. සමහර අය පුදුම අසත්පුරුෂයි. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ කිසිම දෙයක් ශාසනයේට මනුෂ්‍ය වර්ගයට උනේ නැති ගානට දාලා එහෙමයි. කටයුතු කරන විදිහ. එහෙමයි. ඒතර මේ මනුෂ්‍ය වර්ගයා රවට්ටන්න නැතුව තෙරුවන් සරණේ පිහිටපු එකටම එතකොට මේ මහමෙවුනාවට ප්‍රශංසා කළ මදි. එහෙමයි. ඔව්. එහෙමයි ස්වාමීනි. එච්චර උදාර සේවයක්. අවංක සේවයක්. එතකොට එහෙම කළා තියෙද්දි අපි ඕනම අර මේ විවේචනයකදී පවා සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ලෝකෙට විශාල පිරිසකට සිදුවන සේවයත් එක්ක. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ මම දැක්කා සමහර දැන් අය යම් පුතඥ අය භික්ෂුන් වහන්සේලා ඉඳලා තියෙනවා. එතකොට යම් සද්ධා මාත්‍රයක් තියෙනවා. ඒ වගේ භික්ෂුන් වහන්සේලාගේ අතින් වැරද්දක් වෙනකොට හිස් පුරුෂය කියලා ගරහනවා. එහෙමයි. සමහරලාට මාර්ගඵලලාභී ශ්‍රාවකයන්ගේ අඩුපාඩු වෙච්ච අවස්ථා තියෙනවා. හිස් පුරුෂය කියන වචනේ පාවිච්චි කරන්නේ. එහෙමයි. හැබැයි අවවාද කරනවා. ඒ විදිහටම අවවාදි සමානයි. එහෙමයි. අර හිස් පුරුෂය කියන වචනේ පාවිච්චි කරන්නේ. මම මතක එක්තරා අවස්ථාවක අනුරුද්ධයන් වහන්සේ එක්තරා දීර්ඝ ගමනක් ගිහින් එනකොට එක රාත්‍රියක ගෙදරක නතර වෙනවා. කාන්තාවක් විතරයි ඉන්නේ විමසන්නේ නැහැ ඉතින්. එහෙමයි. ඊට පස්සේ ඉන්නකොට මේ කාන්තාව රාත්‍රියේ ඇඳුම් ගලවලා මේ කාමරේට එනවා. ඊට පස්සේ මේ අනුරුද්ධයන් වහන්සේ කල්පනාවෙන් කොහොම හරි ඉරිනිකන් ඉඳලා
මේ ඇඟට ගොඩ වෙන්නේ එහෙමයි. නැහැ. මේ කාරණේවල භික්ෂුන් වහන්සේට කියනවා. භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේට කියනවා. ඉතින් හිස් පුරුෂය කියලා ගරහන්නේ නැහැ. එහෙමයි. කෙසේනම් අනුරුද්ධයෙන් මේ වගේ කල්පනා කරන්න තු කටයුතු කරනවද ඔබ? එච්චරයි. එච්චරයි. එහෙමයි. එතකොට බලන්න දැන් සුදින්නයන් වහන්සේගෙන් සුදින්න කියලා කියන්නේ දුතාංග රැකපු කෙනෙක්. බොහොම ශ්‍රද්ධාවෙන් ගිහිගේ අතහැරලා ආපු කෙනෙක්. සුදින්න භික්ෂුවකින් වැරද්ද සිද්ධ වෙනවා. හිස් පුරුෂය කියලා ගරහන. එහෙමයි. ඊට පස්සේ ඊට වඩා පොඩි පොඩි මේ කයින් වෙන සිදුවෙන අඩුපාඩු තියෙනවා. හිස් පුරුෂය කියලා ගරහනවා. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේ පවා මේ විදියට කටයුතු කරනවා. අන්න එතෙන්ට ශාස්ත්‍රුන් වහන්සේගේ තැනට අපි එනවා කියන එක නෙමෙයි. අපි යම් දෙයක් චෝදනාවක් කරනකොට වැදගත් බවක් කියලා එකක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ සත්පුරුෂයෙක් නම් සත්පුරුෂයෙක් නම් එයාගේ වැදගත් බව කියලා එකක් තියෙනවා. කරුණු සොයා බැලීමක් කරුණු සොයා බැලීම තියෙන්න ඕන, කරුණු සහිත වෙන්න ඕන. එතකොට ඒ අපි ගරහන්න යන පිරිසගේ තියෙන ගුණවත්කම ගැන බලන්න ඕන. ඒක අපි මේ ලෝකයට කරන යහපතක් ඒක. එහෙමයි ස්වාමීනි. සමහරවිට ඊට වඩා මේ අසත්පුරුෂකම් කළා මේ සමාජයට හානි කරපු අය ඉන්නවා. සමහරට ඒ අය ගැන කිසි ගාණක් නැහැ. එහෙමයි. ඒතර බලන්න ඒ අය කොහොමද කරලා තියෙන්නේ? අසත්පුරුෂයන්ට සාදු කියලා. සත්පුරුෂ ගුණයක් තියෙන ඇයට ගරහන. එහෙමයි ස්වාමීනි. නැද්ද බලන්න එහෙයි. මේ හානිය නම් විශාල අද ඒකනේ ගොඩාක් වෙලා තියෙන්නේ. අද දැන් මේ මිය පරලෝ යන ගියාට පස්සේ ඕන තරම් හොඳ නම් කියනවා. එහෙමයි. බලන්න ඒ නිසා මේ ඔක්කොම හානිය වෙන්නේ පින්වත්නි මේ නිවන් මගට අනුතුරුදායක නෑ කියලා ඒකේ ආස්වාදෙ විඳින්න ගිහිල්ලා කරගත්තු හානිය. ඉතින් ඒ නිසා සතුටු වෙන්න අද දවසේ මේ ධර්ම දානමේ පස්සේ වශයෙන් දෙව් මිනිස් ලෝකයාට මේ වරදින්න පුළුවන් තැන භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කළ දුන් උදාර පණිවිඩයකින් දහමකින් දෙව් මිනිස් ලෝකයාට ඉස්මතු කළ දෙමින් සසර පුරාවට Tamanට වර්ධනය යන සෑම මොහොතකම ඒ වරදින් අත්මිදීම පිණිස අනුග්‍රහ කරන උදාර පිනක් බවට පත් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ උදාර පින සසර පුරාම Tamanගේ නිවන් මඟ සුරකීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරියේ මොනතරම් සිහිනුවණින් වාසය කරන්න ඕනද කියන කරුණ ඒ පිළිබඳ තථාගතයන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ අපට අනුකම්පාවෙන්ම අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේ පෙන්වා වදාලා ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නයට අපි හැමදෙනා ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනා පිණිස වෙලා උදා වුණ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් එන්.ජී. ගීතානි මහත්මිය, කේ.ජී. විමලසිරි මහත්මයා, ඒ වගේම කේ.ජී. දිනේෂ් මංජුල මහත්මයා, කේ. වත්සලා සඳමාලි මහත්මිය ඇතුළු පින්වත් පිරිස එක රාශී වෙලා උදාර අරමුණක් හිතේ දරාගෙන භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලෝ සතුන්ගේ සසර දුක්ගිනි නිවාලමින් දසර පැතිරේවා කියන උදාර අදහසෙන් තමයි මේ පින්වත් පිරිස මේ උදාර පින්කම සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස්වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක්දිවිඳුන් විස්කන් දෙව්පුතු විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දත්ත රාෂ්ට්‍ර කියන සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, සම්බුදු සසුන සොරකින සියලු දෙවිවරු, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සොරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසඹ දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යංගි දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දිව්‍යෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ පිරිසිදු නිවන් මඟ ඉස්මතු කොට වදාළ ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට,
අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින මේ පින්වතුන් නමින් ඔබ අප නමින් මිය පරලෝකීය ඥාතීන් කරුණාවෙන් සිහිපත් කරගන්න. ඒ සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින එන්.ජී. ගීතානි පින්බර මහත්මිය, කේ.ජී. විමලසිරි මහත්මයා, කේ.ජී. දිනේෂ් මංජුල මහත්මයා, කේ. වත්සලා සඳමාලි මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුජීවත්ව සිටින පින්බර දෙමව්පියන්ට, ගුරුවරුන්ට, සහෝදර සහෝදරියන්ට, දූපුතුන්ට, ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. මල්කා ධනංජනී සොහොයුරියට ඇතුළු පවුලේ සියලු දෙනාට, දායකත්වයේ දරූ සියලු දෙනාට, කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කායික පීඩා දුරු වේවා, මානසික පීඩා දුරු වේවා. තුන් දහම්මග සුවසේ දියුණු කරන්නට වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. රැස්වුණු උදාර පින විශේෂයෙන්ම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ශ්‍රද්ධා මාධ්‍ය ජාලය සමග නිරන්තරයෙන් එකතු වෙමින් ඒ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු පින්වත් එන්.ජී. ගීතානි මහත්මිය, කේ.ජී. විමලසිරි මහත්මයා, කේ.ජී. දිනේෂ් මංජුල මහත්මයා සහ කේ. වත්සලා සඳමාලි මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා අපි තාම දයාවෙන් පිනැති ඔබ හැමදෙනා සමග සිහිපත් කරගන්නට යෙදෙනවා. පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න දැන් ඔබට අවස්ථාව උදා වී තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් ඒ පිළිබඳව උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් තුනුරුවන උදෙසා හදවත පවරා මහත් වූ රැකවරණ සලසා ගැනීම පිණිස ජාතියේ නුවණැස පහළ වේවා, ජාතියේ පිණිස වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.